ආයෙ පුතේ හැමෝටම තෙරුවන් සරණයි පුසන්දේ පිටයි සිසත්තින දෙකෙත්තා නිරුගෙත්තා සුබත්ෙත්තා අපි දැන් මේ මොහොතේ කතා කරන්න යන්නේ Voyager 3 paper එක. ඔයාලට Voyager 3 paper එක මේ වෙනකොට හම්බෙලා තියෙනවා නම් Voyager 3 paper එක ටිකක් විශේෂත්වයක් තියෙනවා. ඒකේ තියෙන්නේ structure type ප්‍රශ්න විතරමයි. ඒක MCQ දාලා නැහැ. මොකද වැදගත් කරන කරුණු කාරණා කිහිපයක් අන්තර්ගත වන structure paper එකේ අහන්න පුළුවන් ප්‍රධානම ප්‍රශ්න කිහිපයක් තමයි Voyager 3 paper එකේ තියෙන්නේ විභාග මට්ටමට. right එතකොට ඒක සරල තැන ඉඳන් පටන් ගන්න තියෙනවා. අපි බලමු පුතේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා Voyager paper එකේ. right එතකොට Voyager එකේ පළවෙනි එකට අහන්නේ ජීව වායුවේ ප්‍රධාන සංඝටකය වන්නේ කුමන වායුවද? එහි ප්‍රතිශතය කොපමණද? පුතේ දැන් ජීව වායුව කියන්නේ මොකක්ද? ජීව වායුව කියන්නේ පුතේ කාබනික ද්‍රව්‍ය නිර්වායු තත්ත්වයටතේ වියෝජනයට ලක්වීම නිසා අර පොළොව ඇතුලේ හදලා තියෙන කුටීරය තුළ නිර්මාණය වන වායු මිශ්‍රණය. එතකොට ජීව වායුව කියන්නේ වායු මිශ්‍රණය. එතකොට ජීව වායුව නිෂ්පාදනය කිරීමට යොදා ගන්නු ලබන අමුද්‍රව්‍ය වල තියෙන පුතේ. අය අමුද්‍රව්‍ය වල තියෙන ඒ කියන්නේ කම්පවුන්ඩ් එක අමුද්‍රව්‍ය වල තියෙන ප්‍රමිතිය දාන අමුද්‍රව්‍ය වර්ගය අණුව සෑදෙන ජීව වායුවේ පවතින ප්‍රධාන සංඝටක වල පොඩි වෙනස් වීමක් තියෙනවා. අපි එහෙම කතා කරොත් අපිට ඇත්තටම වැඩිපුරම තියෙන CH4 මීතේන්. CH4 අපි මේකට කියනවා මීතේන් කියලා. මෙතේන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. right? මෙතේන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙතේන් තියෙනවා 50 80ත් අතර ප්‍රමාණයක්. නොච්චර ප්‍රමාණයක් මීතේන් අඩංගු වෙනවා. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. CO2. CO2 තුන පුතේ දැන් අපි CO2 නෝ දන්නවනේ. 20ත් 40ත් අතර ප්‍රමාණයක්. 20ත් 40ත් අතර ප්‍රමාණයක් ජීව වායු අන්තර්ගත වෙනවා. ඒක ජීව වායු ගත්තට පස්සේ වායු මිශ්‍රණයක් එන්නේ. ඒතර වායු මිශ්‍රණයේ වැඩිමුණ තියෙන මීතේන්, දෙවනුව තියෙන කාබන් ඩයොක්සයිඩ්. අමතරව පුතේ අපිට බලා ගන්න පුළුවන් මේක ඇතුලේ හයිඩ්‍රජන් වායුව තියෙනවා. ඇමෝනියා තියෙනවා. right H2S තියෙනවා. නයිට්‍රජන් අන්තර්ගත වෙනවා. ඔක්සිජන් අන්තර්ගත වෙන්නේ නැහැ මගේ පුතේ. එතකොට පිළිතුරේ අපිට ලැබෙලා ඉවරයි. එතකොට ජීව වායුවේ ප්‍රධාන සංඝටක වන්නේ කුමන වායුවද? ඒ ප්‍රතිශතය කුමක්ද? එතකොට ජීව වායුවේ ප්‍රධාන සංඝටකය මීතේන්. ඒ ප්‍රතිශතය පුතේ 50 80ත් අතර. අනිත් ටිකත් ඔයා පැත්තේ ලියා ගන්න. මොනවාද? කාබන් ඩයොක්සයිඩ්, H2 ඇමෝනියා, H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන එක. අනිත් එක නයිට්‍රජන් වායුව කියන එක. right ඒවා අන්තර්ගත වෙනවා. හරිද? right අපි ළඟට යමු. ඊළඟට අහනවා ජීව වායු නිෂ්පාදනයේ ක්‍රියාවලියේදී ප්‍රධාන අධීර හතරකින් සමන්විත වේ. මේ අධීර හතර ලියා දක්වන්න. පුතේ පළවෙනි එක මතක තියාගන්න කාබනික සංයෝග ජල විච්ඡේදනය. ඒ කියන්නේ පුතේ සංකීර්ණ කාබනික සංයෝග තියෙනවානේ. ඒ සංකීර්ණ කාබනික සංයෝග ජල විච්ඡේදන ක්‍රියාවලිය මගින් සරල කාබනික සංයෝග වලටපත් වෙනවා. කාබනික සංයෝග ජල විච්ඡේදනය. කාබනික සංයෝග ජල විච්ඡේදනය. මෙතනදී වෙන්නේ පුතේ කාබෝහයිඩ්‍රේට් කැඩෙනවා මොනොසැකරයිඩ් බවට. ප්‍රෝටීන් කැඩෙනවා ඇමයිනෝ අම්ල බවට. ලිපිඩ කැඩෙනවා මේද අම්ල හා ඩිසලෝර් බවට. right. ඊළඟට පුතේ පැසීම. right. පැසීමේ ක්‍රියාවලිය තුලදී පුතේ මේ කාබනික සංයෝග ජල විච්ඡේදන නිර්මාණය වෙච්ච ග්ලූකෝස් වගේව තියෙනවනේ ඇමයිනෝ අම්ල වගේව තියෙනවනේ. ලිපිඩ ලිපිඩ තියෙනවනේ පුතේ මේද අම්ල හා ඩිසලෝර් විදියට. එතකොට ඒව සුදුජීවීන්ගේ පැසීමේ ක්‍රියාවලට ලක් වෙලා පුතේ පැසීමේ ක්‍රියාවට ලක් වෙලා එතනින් කාබනික අම්ල, කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් නිර්මාණය කිරීම සිද්ධ වෙනවා. එහෙනම් ඒක තමයි පැසීම කියලා අපි කියන්නේ. ඔයාලා දැන් විස්තර කිරීම අහලා නැහැ මේ ප්‍රශ්නේදී. ප්‍රධාන පියවර 4 විතරයි අහලා දෙන්නේ. පැසීම. ඊළඟට පුතේ හතරවෙනි එක ඇසිඩික් අම්ල ජනනය. තුන්වෙනි එක ඇසිඩික් අම්ල ජනනය. මේ ඇසිඩික් අම්ල ජනනයේදී මොකද වෙන්නේ? පුතේ පැසීමේ ක්‍රියාවලිය තුළදී නිෂ්පාදනය වුණ කාබනික අම්ල. ඒ කාබනික අම්ල ඇසිටික් අම්ල බැක්ටීරියා මගින්. ඒ කාබනික අම්ල ඇසිටික් අම්ල බැක්ටීරියා මගින්. කියන ඇසිඩෝබැක්ටර් වගේ බැක්ටීරියා වලින් ඇසිටික් අම්ලයේ ජනනය කිරීම සිද්ධ කරනවා. ඒ ඇසිටික් අම්ලයේ ජනනය කිරීම සිද්ධ කරනකොට එතරම් පුතේ කාබන් ඩයොක්සයිඩ් නැවත
නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඇසිඩික් අම්ලජනනය. ඊට පස්සේ පුතේ මීතේන් නිපද වීම. ඔන්න දැන් තමයි මීතේන් හැදෙන්නේ. මීතේන් නිපද වීම. right. එතකොට කාබනික සංයෝජන විච්ඡේදනය, කාබනික සංයෝජන විච්ඡේදනයෙන් පැසීම වෙනවා. පැසීමෙන් ඇසිඩික් අම්ලජනනය කරනවා. ඇසිඩික් අම්ලජනනය වෙලා මීතේන් නිපදවනවා. පුතේ ඊතේන් නිෂ්පාදනය කරන්නේ පුතේ කාබන් ඩයොක්සයිඩ් එක්ක හයිඩ්‍රජන් එකතු වෙලා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් එකතු වෙලා මීතේන් නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. සරල කතන්දරය උත්තරයි. ඔයාගෙන් අහන්නේ පියවර 4 විතරයි. ඊළඟ පේපර් එකේදී ඔයාගෙන් අහාවි පියවර 4 සවිස්තරව විස්තර කරන්න කියලා. දැන් මේක යන්නේ ජීවා නිෂ්පාදනය වීමේ ක්‍රියාවලියේ ප්‍රධාන පියවර 4කින් සමන්විත වේ. එම අධීර 4 ලියා දක්වන්න විතරයි. ඉතින් මම වැඩිදුර විස්තර මේ කතා කරන්න යන්නේ නැහැ. මොකද ඊළඟ පේපර් වලදී මේ විස්තර අර්ථකථනය වෙනම වෙන පළවෙනි එක කාබනික සංයෝග ජල විච්ඡේදනය, පැසීම, ඇසිඩික් අම්ලජනනය, මීතේන් නිපදවීම. කාබනික සංයෝග ජල විච්ඡේදනය, පැසීම, ඇසිඩික් අම්ලජනනය, මීතේන් නිපදවීම. right now උත්තරේ අපිට දැන් හම්බුණා. ඊළඟ යනවා ජීවවායු ඒකකයේ හරස් කඩ නැද කොටස් නම් කරන්න. ජීවා ජනකයක හරස් කඩ ඇඳ කොටස් නම් කරන්න. දැන් මේකේ හරස් කඩ සරලව ඇඳෝ අපිට මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. නමුත් මම පොඩි වෙනසක් කරලා අද අඳින්නම්. කවදාකවත් ඇඳුම නැති විදිහට පොඩි වෙනසක් කරලා අඳින්නම්. right මේ තමයි පොළොව මට්ටම. තමයි පොළොව මට්ටම පුතේ. right දැන් පොළවේ ඇතුලේ හදලා තියෙන ටැංකියක්. ඒ පොළවේ ඇතුලේ හදලා තියෙන ටැංකියට බාහිර ටැංකියකින් තමයි ද්‍රව්‍ය සැපීම සිද්ධ කරන්නේ. එතකොට දැන් පොළවේ ඇතුලේ හදලා තියෙන ටැංකිය. මම මේ ටැංකිය පොඩි වැඩක් කරනවා. ටැංකිය දෙකම මැද පොඩ වෙන් කරනවා. පොඩ වැඩක් බලන්න හොඳේ. දැන් පොඩි ගේමක් ගහන්න යන්නේ. ටැංකිය දෙකම මැද පොඩ වෙන් කරනවා. හරිද? දැන් මෙන්න මේ කියන මිශ්‍ර කිරීමේ ටැංකියෙන් මම මේ ටැංකියට ද්‍රව්‍ය ලබා ගැනීම සිදු කරනවා. වතුරටම ගන්නවා නම් ගොඩක් හොඳයි. වතුරට හරියටම ගන්නවා නම් ගොඩක්. එතකොට මේ තමයි ඇතුල් කිරීමේ නලය. මේ තමයි ඇතුල් කිරීමේ නලය. හරි ඇතුල් කිරීමේ නලය. ඊළඟට දැන් මෙන්න මේක පිරෙනවනේ. දැන් මෙන්න මේක පිරෙනවා. right? පිරෙනකොට මේකේ වැඩිපුර ටික මේ පැත්තට වැටෙන්න දානවා. එතකොට මේ පැත්තට වැටුණාට පස්සේ මම පොඩි වැඩක් කරන්න වැඩන්නේ. මේ තමයි මේ වැටෙන ටික. දැන් මේක ද්‍රව්‍ය පිරලා තියෙන්නේ. ගෑස් එක මෙතනින් ගන්න. ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ. ගෑස් එක මෙතනින් ගන්න. गैस से मेथेन गैस दाम गैस आउटलेट के गैस आउटलेट हरिද මම පොඩි වැඩක් කරන්න යන්නේ මේ පාර මෙතනින් මෝටරයක් හයි කරන්න යන්නේ මෙන්න මෙතනට ඒ කියන්නේ අර වියෝජනයේ අවසන් වෙලා දැන් උඩට ආපු ද්‍රව්‍ය ටික තියෙනවානේ. ඒ උඩට ආපු ද්‍රව්‍ය ටික මෙතනින් පල්ලයට වැටෙනවා. දැන් මේකේ වතුර වගේ පිරලා තියෙන පොතේ. දියර මේ කොටසක් වගේ තියෙනවා. අපි මොකද කරන්නේ? පොම්පයක් දානවා. අන්න වැඩි. පොම්පයක් දාලාම අදින්න. නිකන් නෙමෙයි අදින්න. පිටාර නලයක් නැතුව පොම්පයක් දාලා දෙන්න. මේක පුතේ නූතන තාක්ෂණ වල ප්‍රධාන වශයෙන් සිදුවන දේ. මේ තමයි පුතේ පොම්පය. පොම්පෙන් පොම්ප කරලා තමයි අර ටැංකියට දාන්නේ පිටාර ටැංකිය. පිටාර ටැංකිය. මේ ටැංකියට දාලා. පිටාර ටැංකිය. ඒතර පිටාර ටැංකියට ගන්නේවා දානවා පොහොර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. right? එහෙනම් මේ මොකද්ද? මිශ්‍රක ටැංකිය. ද්‍රව්‍ය මිශ්‍ර කරලා තමයි යවන්නේ. මේ තමයි ඉන්ලෙට් එක. ඇතුල් කිරීමේ නලය. ඇතුල් කිරීමේ නලය.
මේක මිශ්‍රක ටැංකිය. මිශ්‍රක ටැංකිය. right gas outlet එක මේක බාහිර පොම්පේට නලය. right මේක වෙන් කිරීම කරලා තියෙන තැන. right ඉතින් ඔන්න ඕක ওই විදිහට අහන්නත් පුළුවන්. right මේක එතකොට ජීවාය ජනකයක සාමාන්‍ය සංසිද්ධියක් විදිහට අපිට කියන්නේ සාමාන්‍ය හරස්කඩක් විදිහට සලකන්න පුළුවන්. ඒතර මිශ්‍රක ටැංකිය තුළ පුතේ කසන ද්‍රව්‍ය ටික දානවා. ගෙදරින් ඉවතලා අපද්‍රව්‍ය ටික ගොම විශේෂයෙන් ගොම දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හොඳ ජීවායුවක් නිර්මාණය කරන්න පුළුවන් පුතේ ගොම වලින්. right බාහිර පොම්පේට යන වැඩිපුර මේකේ කරේ වෙනදට මේ මැද්දේ බාහිරතාවයක් මේ අවරිතාවයක් නොමැතිව මැද්දේ අවරිතාවයක් නොමැතිව අපි බාහිර නලයකින් පිටාර ටැංකියට ද්‍රව්‍ය සැපීම සිද්ධ කරන්නේ. දැන් මේක කරන්නේ මේකේ පොම්පයක් දාලා අදින් ගෙලින්න. පොම්පේ දාලා අදින්න ගෑස් අවුට්ලෙට් එකේ තියෙන මේ පැත්තේ ඇතුල් වීරීමේ නලය බාහිර පොම්පෙට නලය. පැහැදිලි මේක තමයි පුතේ ජීවවායු ජනකයක හරස් කඩ. එතකොට ගන්න ගෑස් අවුට්ලෙට් එකෙන් අපිට කැමති දෙයක් කරගැනීමේ හැකියාව තියෙනවා. right gas එක right gas එකේ ඉතින් ජීවවායු අතර නිර්මාණය මේක ඇතුලේ තමයි gas එක තුන හැදෙන්නේ gas හැදෙන gas එක ගන්න. ඉතින් පොම්පෙන් ඉන්නේ මෙතන වතුර තුන දා ඒ කියන්නේ ද්‍රවීය කොටස ඇතුලේ තියෙන නිසා gas biogas ජීව වායු අගලම නේද right හොඳයි හරි අපි ඊළඟට බලමු අහන ඊළඟ ප්‍රශ්න පුතේ ජීවවායු නිපදවීමෙන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු දෙකක් නෙමෙයි ගොඩක් ක්ලියර් දෙකකින් කියන්නේ එක උදුන් සඳහා උදුන් gas ටික දහනේට උදුන් සඳහා තාප ජනනයට ඊළඟට විදුලි ජනක යන්ත්‍ර සඳහා ඊළඟ පුතේ ආලෝකය ලබා ගැනීමට ඊළඟ මෝටර රථ ඉන්ධන ලෙස අහන්නේ ජීවවායු නිපදවීමේ ඉටු ගැනීමට බලාපොරොත්තු වන අරමුණු දෙකක්. ඊළඟ පුතේ මේ එළියට එන කොටසින් එන වියලි ද්‍රව්‍ය ටික තියෙනවානේ. ඒවා කොම්පෝස්ට් විදියට භාවිත කරන්න පුළුවන්. එන ඊළඟට යන්න නිෂ්පාදනයේ ශේෂ වන ද්‍රව්‍ය කොම්පෝස්ට් පොහොර ලෙස right ඒ ටික ඇති. right ඊළඟ ප්‍රශ්නට යන්න කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අන්තර්ගත වඩාත් ප්‍රචලිත සංයෝග කුලකය වන්නේ කාබෝහයිඩ්‍රේටයි. විවිධ සුජීවීන් තුළ කාබෝහයිඩ්‍රේට් මගින් ඉටු කරන බහුවිධ කෘත්‍ය හේතුවෙන් පෘථිවි මත බහුතරයක් කාබන් ද්‍රව්‍ය නිර්මාණයට ඒව දායක වී ඇත. පොඩි බයිලාවක් ගන්නවා. ජෛව පද්ධති තුළ කාබෝහයිඩ්‍රේට් මගින් ඉටු කරන ප්‍රධාන කෘත්‍යය හොඳට මතක තියාගන්න. පුතේ ජෛව පද්ධති තුළ කාබෝහයිඩ්‍රේට් මගින් ප්‍රධාන වශයෙන් ඉෂ්ට කරන්නේ සංචිත කෘත්‍යයි වේවහමේ කෘත්‍යයි. මොකද කෘත්‍යයන් දෙක? සංචිත කෘත්‍ය සහ වේවහමේ කෘත්‍ය. මම අර සරලව කියන්නම්.
සංචිත කෘත්‍යයක් විදියට අපි සාකච්ඡා කරන්න පුළුවන් පිෂ්ඨය ග්ලයිකෝජන් වගේ. ව්‍යුහමය කෘත්‍ය විදියට අපි දන්නා දුන්න සෙල්ලෝස් අපිට කියන්න පුළුවන්. එහෙනම් පුතේ ජෛව සෛල තුල නැත්නම් මේ කියන අපේ අහන ජෛව පද්ධති තුල කාබෝහයිඩ්‍රේට් මම ඊට කරන ප්‍රධාන කෘත්‍ය වන්නේ කුමක්ද? එනවා ලියන්න සංචිත කෘත්‍ය සහ ව්‍යුහමය කෘත්‍ය. සංචිත කෘත්‍ය සහ ව්‍යුහමය කෘත්‍ය. සංචිත කෘත්‍ය සහ ව්‍යුහමය කෘත්‍ය. ඊළඟට පවත්නා පුනරාවර්ත ඒකක සංඛ්‍යාව අනුව කාබෝහයිඩ්‍රේට් වර්ගද දක්වන්න. පුනරාවර්ත ඒකක ප්‍රමාණය අනුව කාබෝහයිඩ්‍රේට් වර්ගද දක්වන්න. ඉතින් පුනරාවර්ත ඒකක අණුව කියන්නේ එයාගේ තියෙන නැවත නැවත එකම අණුව දැකීමට හැකියාව පවතින අවස්ථාවන්. නැවත නැවත එකම අණුව දැකීමට ඇති හැකියාව අනුව වර්ග දෙකක් තියෙනවා කාබෝහයිඩ්‍රේට්. ඒ වර්ග දෙක තමයි පුතේ එකක් තමයි ඩයිසැකරයිඩ් අනිත් එක පොලිසැකරයිඩ්. මොකද ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. ඒකට පවත්නා පුරාණ දෙක දෙකයි. එහෙනම් ඒවා ඩයිසැකරයිඩ්. පුරාණ දෙකක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට කියන්නේ පොලිසැකරයිඩ්. එහෙනම් පවත්නා පුරාණ දෙකක සංඛ්‍යාව අනුව කාබෝහයිඩ්‍රේට් වර්ගවල දක්වන්න උත්තරේ පුතේ ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. රයිට්. ඊළඟට අහනවා පහත දක්වා ඇති අපෙන් අහන්නේ පුතේ පහත දක්වා ඇති A හා B සංයෝජක හැඳින්විය හැකි නාමය කුමක්ද? එතකොට පුතේ පළවෙනි එක්කෙනා ඔය පළවෙනි එක්කෙනාට අපිට මුලින් බලන්න පුළුවන් වෙන්නේ පුතේ ග්ලිසරැල්ඩිහයිඩ් කියන එක්කෙනා. අපිට මුලින්ම බලන්න පුළුවන් වෙන එක්කෙනා පුතේ ග්ලිසරැල්ඩිහයිඩ්. දැන් එයා පුතේ දැන් ඔයාලා රූප සටහනක් යන්දොත් රයිට් ඒක රූප සටහන තියෙනවනේ වගේ C O H එකක් තියෙනවා මෙතන ඊළඟට C O H එතන H එතන O H එතන H එතන H right කල්පනාකාරී වෙන්න දැන් හරිනේ C O H හරිනේ CH2H CH2H තමයි මම මෙලිය තියෙන්නේ මොකද මේ කොටස දැන් ඔයාලා රූප සටහන තියෙනවා අපි සාමාන්‍යයෙන් අඳින්නේ එහෙමනේ CH2H හරි ඒ ප්‍රශ්නයක් නැහැ හරි ඔන්න හරි දැන් කල්පනාකාරී වෙන්න මේ කොටස C දිත්ත බන්ධන O H කොටස අර මතකයිද මේ C දිත්ත බන්ධන O H කොටස කියන්නේ ඇල්ඩිහයිඩ් එහෙනම් මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය අඩංගු වෙන හයිඩ්‍රොක්සිල් කාණ්ඩ දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් පවතින මෙන්න මේ සීනි වර්ගය ඇල්ඩෝසීනි කියලා අපි කියන්නේ. ඇල්ඩෝසීන්. ඒ කියන්නේ මෙන්න මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයත් ලොකු දෙයක් නෙමෙයි. C දිත්ත බන්ධනෝ H එකක් අනිත් පැත්තට කාබන් සම්බන්ධ වෙලා තියෙනවා නම් කාබන්ගේ අනිත් පැත්තට හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ කොටස තියෙනවා නම් ඇල්ඩෝසීන්. ඇල්ඩෝසීන්. right ඊළඟ එක හරිලේසි C දිත්ත බන්ධන O CH2OH ඔකට ඉස්සර මේ දෙනා නම් දෙක කියන්නේ බයි මෙයා පුතේ ග්ලිසරල්ඩිහයිඩ් මේ ග්ලිසරල්ඩිහයිඩ් හරිද අරයා ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් කියලා තමයි අපි යාට කියන්නේ. සාමාන්‍යයෙන් යාට කියන්නේ ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන්. හරිනේ? ඒ සූත්‍රය තමයි තියෙන්න ඕනේ. ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන්. right? මෙයාට නම් ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන්. මෙයාත් මේ සූත්‍රෙම තමයි කිසි වෙනසක් නැහැ. කාබන් ගාන 1 2 3 1 2 3 ඔක්සිජන් ගාන 1 2 3 1 2 3 හයිඩ්‍රජන් ගාන 1 2 3 4 5 6 1 2 3 4 5 6
දෙන්නගෙම තියෙන කාබන් ගාන හයිඩ්‍රජන් ගාන ඔක්සිජන් ගාන සමානයි. වෙනස කරලා තියෙන්නේ මෙන්න මේ කාණ්ඩය. මෙයාගේ තියෙන සීදිත්ත බන්ධන OH කාණ්ඩයක්. මෙයාගේ දෙපැත්තට මේ කාබන්ගේ දෙපැත්තටම සම්බන්ධ වෙලා තියෙන කාබන් පුතේ මේ කොටසට කියන්නේ කීටෝන කියලා. කීටෝන. එහෙනම් මෙයා කවුද පුතේ? කීටෝස් වර්ගයේ C. මොනටෝස්ද? කීටෝස් වර්ගයේ C. එහෙනම් මෙයා කවුද? ඇල්ඩෝසින්. ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙන ඇල්ඩෝසින් වලට කීටෝන කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා ඒවා කීටෝස් C කියලා අපි හඳුන්වනවා. කීටෝස් C කියලා අපි ඒවා හඳුන්වනවා. දැන් පැහැදිලි නේද? එතකොට ඔයාලා උත්තරය අහලා තියෙන්නේ පහක දක්වා ඇත්තේ A හා B සංයුගතික හැඳින්වීමේ නාමය කුමක්ද? එහෙනම් A කියන්නේ කවුද? ග්ලිසරල්ඩිහයිඩ්. B කියන්නේ කවුද? ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන්. එහෙනම් A කියන්නේ පුතේ ග්ලිසරල්ඩිහයිඩ්. එහෙනම් ග්ලිසරල්ඩිහයිඩ් වලට අපිට කියන්න පුළුවන් ඇල්ඩෝසීනියක් කියලා. අර ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් එයා පුතේ කීටෝස් වර්ගයේ සීනියක්. ඒකට හේතුව කීටෝන කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙන නිසා. කීටෝන කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙන නිසා. පැහැදිලි නේද පුතේ? රයිට්. අපි එහෙම ඒක ගන්න ඕන. හරිද? තේරුම් ගන්න හරියට. පැහැදිලි නේ? හරි. දා ගන්න ඕන ගන්න. right ඊළඟට සාමාන්‍ය ලක්ෂපති ප්‍රශ්නයක් නේ බලන්න ස්වභාවික පවතින පැන්ඩස්සේ වැඩිම සීනි වර්ගය කුමක්ද පුතේ ඒකට ඔයගලන් මෙහෙම නම් කියනවනේ right ෆෘක්ටෝස් කියලා කියනවා ෆ්‍රක්ටෝස් කියලා කියනවා ස්පෙල් කරන විදිය අනුව එක වෙනස් වෙන්නේ ඒක doesn't matter depending on your spelling ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ spelling skill එක ෆ්‍රක්ටෝස් फ्रक्टोस होगा फ्रुक्टोस කියලා තෝරගන්න फ्रुक्टोस फ्रक्टोस ප්‍රශ්නයක් නැහැ फ्रक्टोस කියලා කියනවා फ्रुक्टोस කියලා කියනවා ගැටලුවක් නැහැ ඒක අර බ්‍රිටිෂ් ඉංග්‍රීසි සහ ඊළඟ ඇමරිකන් ඉංග්‍රීසි වෙනස් වෙනවා ප්‍රෝග්‍රෑම් කියලා කියනවා ප්‍රෝග්‍රෑම් කියලා කියනවා හරිද ඒකින්ද බ්‍රිටිෂ් ඉංග්‍රීසි වලින් කියනවා මේක फ्रक्टोस කියලා फ्रुक्टोस කියලා කියනවා ඇමරිකන් ඉංග්‍රීසි වලින් फ्रक्टोस කියලා මේක කියනවා අන්න එහෙම පොඩ්ඩක් වෙනස් වීමයි නේ ගැටලුවක් නැත්නම් උත්තරේ फ्रक्टोस ලෝයේ පැය රසම සීනිය පුතේ මේක දැන් විශේෂත්වය තමයි දැන් ඔය කෑම එහෙම හදනවනේ කෑම වල වැඩි පැන් රහක් ගන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ ෆ්‍රක්ටෝස් වර්ගයේ සීනි තමයි. කියන්නේ ෆ්‍රක්ටෝස් සීනි පාවිච්චි කරන වැඩි පැන් රහක් ගන්න චුට්ටි ප්‍රමාණයකින්. රයිට් ඊළඟට වඩා වැදගත්ම පුළුල් වශයෙන් භාවිතා කරන කාබෝහයිඩ්‍රේට් වන්නේ ග්ලූකෝස්ය. ශක්තිය කපඩා කිරීම සඳහා ශාක විසින් ප්‍රභා සංශ්ලේෂණය මගින් ග්ලූකෝස් නිෂ්පාදනය කරනු ලබන අතර සෛලීය ශ්වසනයේදී ශක්තිය නිදහස් කිරීම සඳහා ග්ලූකෝස් විදයනු ලබයි. ග්ලූකෝස් අණු එකිනෙක බැඳී සෑදී තිබෙන පොලිසැකරයිඩ් වර්ග තුනක්. දැන් ග්ලූකෝස් වලින් හැදෙන පොලිසැකරයිඩ් වර්ග තුනක් තියෙනවා. ඒ තුන හොඳට මතක තියාගන්න. ප්‍රධාන එක්කෙනා තමයි පුතේ අපි කතා කරන ලබන පිෂ්ඨය. පිෂ්ඨය ප්‍රධානම පොලිසැකරයිඩ්. ඊට පස්සේ ඔයාලට මෙතන ලියන්න පුළුවන් ඊළඟට පිෂ්ඨය හැදිලා තියෙන්නේ ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින්. ඒකින්ද මෙන්න මේ උත්තර පිළිගන්න. රයිට්? අපිට ලියන්න පුළුවන් ඒකෙදි ස්ටාර්ච් right ඊළඟට පුතේ සෙලියුලෝස් දැන් මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ උත්තර තුන ප්‍රධානතම පොලිසැකරයිඩ් වර්ග තුන වර්ග වලින් පිෂ්ඨය සෙල්ලෝස් and ග්ලයිකෝජන් ඔන්න ඒ තුන තමයි කියන්න ඕන පිෂ්ඨය සෙල්ලෝස් සහ ග්ලයිකෝජන් තමයි පුතේ ග්ලූකෝස් වලින් නිර්මාණය වෙන ප්‍රධානතම පොලිසැකරයිඩ් වර්ග තුන ප්‍රධානතම පොලිසැකරයිඩ් තුන පිෂ්ඨය සෙල්ලෝස් සහ ග්ලයිකෝජන් පිෂ්ඨය සෙල්ලෝස් සහ ග්ලයිකෝජන් right ඊළඟ එක පහත් දක්වන ඩයිසැකරයිඩ් නිර්මාණය වන ආකාරය ලියන්න මෝල්ටෝස් සෙලබයස් සුක්‍රෝස් සහ ලැක්ටෝස් right හොඳට අහන්න මෝල්ටෝස් උදේ මෝල්ටෝස් කියන එක නිර්මාණය වෙන්නේ ඇල්ෆා ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා දැන් ඇල්ෆා බීටා ආකාරය වෙන දැන් ඉදිරියේදී ඉදිරි ප්‍රශ්නේදී හම්බ වෙනවා. ඒකද දැන් මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. මතක තියාගන්න ප්‍රධාන වශයෙන් මෝල්ටෝස්. මෝල්ටෝස් හැදෙන්නේ පුතේ ඇල්ෆා ග්ලූකෝස් ඇල්ෆා D නැත්නම් ඇල්ෆා D චක්‍රිය කියලා කියන්න පුළුවන්. D කියන්නේ ඒකට හේතුව පුතේ මේක තරංගයේ හරවන දිශාව. අනුව තමයි වෙනස් වීම කරන්නේ. ඒක ඔයගලන්ට එච්චර ලොකුට අවශ්‍ය වෙන්නේ නැහැ කෙමිස්ට්‍රි. right? ඇල්ෆා ග්ලූකෝස් කියලා මොකද කියන්නේ? ඇල්ෆා ග්ලූකෝස් සහ ඇල්ෆා ග්ලූකෝස් එකතු වෙනවා. ඒ කියන්නේ ඇල්ෆා ග්ලූකෝස් දෙන්නෙක් එකතු වෙලා තමයි මෝල්ටෝස් හැදෙන්නේ. right?
ඊළඟට ඔයාගෙන් අහන්නේ සෙල බයොස්. right සෙල බයොස් නිර්මාණය වෙන්නේ පුතේ බීටා ග්ලූකෝස් දෙන්නෙක් එකතු වෙලා. සෙල බයොස් නිර්මාණය වෙන්නේ බීටා ග්ලූකෝස් දෙන්නෙක් එකතු වෙලා. බීටා ග්ලූකෝස් දෙන්නෙක් එකතු වෙලා. ඊළඟ පුතේ ඔයාලට සුක්‍රෝස්. right පුතේ සුක්‍රෝස් නිර්මාණය වෙන්නේ හොඳට මතක තියාගන්න. ඇල්ෆා ග්ලූකෝසුයි බීටා ෆ්‍රක්ටෝසුයි එකතු වෙලා. ඇල්ෆා ග්ලූකෝසුයි බීටා ෆ්‍රක්ටෝසුයි එකතු වෙලා. ඊළඟ පුතේ ලැක්ටෝස්. ලැක්ටෝස් ඔන්න ලැක්ටෝස් නිර්මාණය වීම සිද්ධ වෙන්නේ පුතේ හොඳට මතක තියාගන්න. ලැක්ටෝස් නිර්මාණය වීම සිද්ධ වෙන්නේ බීටා ගැලැක්ටෝසුයි බීටා ග්ලූකෝසුයි එකතු වෙලා. බීටා ගැලැක්ටෝසුයි බීටා ග්ලූකෝසුයි එකතු වෙලා. පැහැදිලිද? right ලියා ගන්න ටක්කා. right now maltose නිර්මාණය වෙන්නේ alpha glucose එකතු වෙලා සෙල බයොස් නිර්මාණය වෙන්නේ beta glucose එකතු වෙලා සුක්‍රෝස් නිර්මාණය වෙන්නේ alpha glucose beta fructose එකතු වෙලා ලැක්ටෝස් නිර්මාණය වෙන්නේ beta galactose beta glucose එකතු වෙලා. මත තියන්න පොඩ්ඩක් මේක මාරු කරලා ලියන්න. ඒතර රූප සටහන අඳිනකොට පොඩි වාසියක් ගන්න පුළුවන් අපිට. right යාගෙන ඊළඟට ටක් ගාලා යමු. මෝල්ටෝස් නිර්මාණය වෙන ආකාරය ව්‍යුහ සූත්‍ර භාවිතයෙන් පෙන්වා දෙන්න. ව්‍යුහයෙන් අඳින්න දී. එහෙනම් අපිට දැන් අඳින්න වෙනවා alpha glucose දෙන්නේ. right බලමු පුතේ. හරි ලේසි. දැන් මෝල්ටෝස් නේ හදන්නේ. මෝල්ටෝස් නිර්මාණය වෙන්නේ alpha glucose. right alpha glucose අඳිනකොට එයා චක්‍රීය කෙනෙක් නේ. එතකොට මේක අඳිනකොට මේක අඳින්න මෙන්න මෙහෙම. right ෂඩාස්ට්‍රයක් ඇඳගන්න. ෂඩාස්ට්‍රයක් ඇඳගන්න. මේකේ කොන් වලට මෙව ලයින් එකේ අඳින්න. ලම්බ ගාව පොළොට ලම්බ ගන්න. right හොඳට මතක තියාගන්න. alpha නේ මේ තමයි පුතේ මේ චක්‍රීය සටහනේ පළමු කාබන් දෙවන කාබන් තුන්වන කාබන් මෙතන හතරවන කාබන් මෙතන පස්වන කාබන් හොඳට මතක තියාගන්න පුතේ මෙතන පස්වන කාබන් මත ඉහළ CH2OH එකක් තියෙනවා. ඒ තමයි වාගේ 6 වෙනි කාබන් ඉන්නේ දැන්. මොකද ග්ලූකෝස් කියන්නේ මොකද සූත්‍රේ C6යි H12යි O6යි. ග්ලූකෝස් කියන්නේ කවුද පුතේ? C6H12O6 නේ. right එතකොට මෙන්න මේ කියන අණුවේ හරියටම OH කාණ්ඩ පිහිටන තැන ටික තමයි දැන් අපි දාන්න යන්නේ. OH කාණ්ඩ පිහිටන තැන ටික තමයි අපි හරියටම දාන්නේ. එක මඩක තියාන්න මේ ඇල්ෆා. ඇල්ෆා කියන ආකාරය හෝ බීටා කියන ආකාරය තීරණය වෙන්නේ පුතේ පළමු කාබන් මත. ඇල්ෆා කියන ආකාරය හෝ බීටා කියන ආකාරය තීරණය වෙන්නේ පුතේ කියන්නේ ඇල්ෆා බීටා කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ පළමු කාබන් මත OH පිහිටන විදිය. පළමු කාබන් මත OH පිහිටන්නේ යට නම් ඒක ඇල්ෆා ආකාරයි. දැන් ඇල්ෆා කියන්නේ මොකද්ද? පළවෙනි කාබන් මත OH යට. ග්ලූකෝස් කියන්නේ මොකද්ද? හතරවෙනි කාබන් මත OH යට. අන්න ඒක මත තියාගත්තා නම් හරි මුලින්ම. දැන් ඇල්ෆා කියන්නේ මොකද්ද? පළමු කාබන් මත OH යට. ග්ලූකෝස් කියන්නේ මොකද්ද? හතරවෙනි කාබන් මත OH යට. දෙක ඊට පස්සේ දැන් අපි දැන් OH ටික දාන්න යන්නේ. ඉතුරු OH ටික. දෙක යට OH. දෙක යට කියලා මතක තියාගන්න. right තුන උඩ OH. අනිත් තැන් වලට හයිඩ්‍රජන් දාගෙන යන්න. දැන් මෙතන හයිඩ්‍රජන් මෙතන හයිඩ්‍රජන් මෙතන හයිඩ්‍රජන් තියෙනවා. මෙතනත් හයිඩ්‍රජන් ඉරිවල මෙතනත් හයිඩ්‍රජන්. දැන් පැහැදිලි නේද? මේ තමයි අපේ කවුද පුතේ? ඇල්ෆා ග්ලූකෝස්. මම ඒ જાතියම තව එක්කෙනෙක් එකතු කරලානේ මෝල්ටෝස් හදන්නේ. අනිත් ඇල්ෆා ග්ලූකෝස් තමයි මේ අඳින්නේ. right
එතන A alpha glucose එනකොට මෙන්න A alpha glucose right මේක ගහගත්තා බීරි හරිද මේ alpha glucose වල එතකොට මෙයාත් alpha glucose වල නම් හතරේ කාබන් ගේ OH යට ආවේ නෑ යට බයි පොඩි දැන් right එතකොට මේකේ හතරවෙනි කාබන් ගේ OH යට මෙතන හයිඩ්‍රජන් එනවා පළමු දැන් හතර ග්ලූකෝස් ඉඳනේ හතරවෙනි කාබන් ගේ OH යට වෙන්නේ එතකොට මෙයන් alpha glucose නම් එකත් යට දෙක කොහොමද යට දෙක යට OH තුන උඩ OH CH2OH මෙතන ඉන්නවා අනිත් තැන්වල හයිඩ්‍රජන් ලේසි මතක තියාගන්න පළමු කාබන් මත යට ඉන්නේ OH නම් ඇල්ෆා හතරවෙනි කාබන් මත යට ඉන්නේ OH නම් ග්ලූකෝස් ඒක තමයි ඇල්ෆා ග්ලූකෝස් කියන්නේ එහෙනම් ඔන්න කම්ප්ලීට් දැන් පුතේ මේකෙදි මෝල්ටෝස් අණු නිර්මාණය වෙන්නේ නැහැ දැන් මෝල්ටෝස් අණු නිර්මාණය වෙන්න යනකොට මොකද වෙන්නේ පළවෙනි කාබන් සහ හතරවෙනි කාබන් අතර තියෙන මේ කියන OH වලින් පළමු කාබනුයි හතරවෙනි කාබන් අතර තියෙන OH කණ්ඩ වලින් ජලාණුවක් බැහැර යනවා. ජලාණුවක් බැහැර. ඒතර ජලාණුවක් බැහැර ගියාම මොකද වෙන්නේ? මෙන්න මේ ඔක්සිජන් එක්ක තියෙන මෙන්න මේ බන්ධනේ සෙට් වෙනවා ගිහලා හතරවෙනි කාබන් වලට. මෙන්න මේ කියන මෙතන තියෙන ඔක්සිජන් බන්ධනේ ඉතුරු කොටස සෙට් වෙනවා හතරේ කාබන්. ඒතර මම අඳින්නේ නැහැ තව වැඩිපුර. එන්නේ එතකොට මෙන්න මේ කොටසනේ. මේ ඔක්සිජන් නේ මේ ඔක්සිජන් මෙතන කාබන්ට ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳපු කාබන්ට සම්බන්ධ වෙනවා ඔක්සිජන් රයිට් එතකොට කතන්දර නිවයි දැන් අපිට ඉඳපු හයිඩ්‍රජන් මෙතන එක්කෙනා ඉන්නවා මෙතන එක්කෙනා අනිත් කිසිදු තැනක් වෙනස් වෙන්නේ නැහැ එතකොට මෙන්න මෙතන තමයි අලුතෙන් බන්ධනය නිර්මාණය වෙන්නේ ඒ කියන්නේ මේ බන්ධනයේ තිබු ඔක්සිජන් එක්ක මෙතන හතරවෙනි කාබන්ගේ බන්ධනය සාදා ගන්න ඒ හතරවෙනි කාබන්ගේ බන්ධනය හදාගන්න මේ එක මෙයා මෙතන හතර මෙයා හරිද ඒතර අලුතෙන් බන්ධන නිර්මාණය කරා. ඒතර අලුතෙන් බන්ධන නිර්මාණය කරනකොට 1 සහ 4 අතර නේද නිර්මාණය කරේ? ඇල්ෆා ಜಾති දෙකක් නේද එකතු වෙන්නේ? ඇල්ෆා ಜಾති දෙකක් නේද එකතු වෙන්නේ? එහෙනම් අපි මේකට කියනවා ඇල්ෆා 1 4 ග්ලයිකෝසිඩීය බන්ධනය. ග්ලයිකෝසිඩීය බන්ධනය. ඇල්ෆා 1 4 ග්ලයිකෝසිඩීය බන්ධනය. ඒතර අපිට මේ නිර්මාණය වෙන්නේ. දැන් අනිත් තැන් මම ඇද්දේ නැහැ. අන්තිම ඔය අඳින්න ඕනේ කම්ප්ලීට් වෙන්න රයිට් මේ කවුද මෝල්ටෝස් මෝල්ටෝස් නිර්මාණය වීම එතනින් සිද්ධ වෙනවා පැහැදිලිද මෝල්ටෝස් නිර්මාණය වීම එතනින් සිද්ධ වෙනවා දැන් හරි නේද දැන් මේ ග්ලූකෝස් අණු දෙක එකතු වෙලා ඇල්ෆා ග්ලූකෝස් දෙක එකතු වෙලා ජලාණුවක් බැහැර ගිහිල්ලා මෝල්ටෝස් අණු නිර්මාණය කරන්නේ 1 සහ 4 කාබන් අතර ඇල්ෆා 1 4 ග්ලයිකෝසිඩීය බන්ධනය නිර්මාණය කරලා මේ තමයි මෝල්ටෝස් අණු නිර්මාණය වන විදිය. රයිට්? පැහැදිලිව අඳ ගන්න ඕනේ ලස්සනට විවිධව. රයිට්? අංගල ස්ටොප් කරා අඳ ගන්න. right ඊට පස්සේ ලැක්ටෝස් නිර්මාණය වෙන ආකාරය right අන්න ඒක හරිය වැදගත් ලැක්ටෝස් නිර්මාණය වෙනකොට බීටා ගැලැක්ටෝසී බීටා ග්ලූකෝසී තමයි එකතු වෙන්නේ එතකොට පුතේ දැන් ලැක්ටෝස් අණු අන්දනකොට අර විදිහටම අඳින්න බේසික් ස්ට්‍රක්චර් එක අඳින්න මෙයා right එතකොට මුලින්ම අඳින්න ඕනේ ගැලැක්ටෝස් අන්න ඒක මම ඔයාලට කියන්නේ මුලින්ම අඳින්න බීටා ගැලැක්ටෝස් එතකොට අණු අඳින්න ලේසි
ලැක්ටෝස් අණු අඳින්නේ නැහැ. ඒවා මුලින් බීටා ගැලැක්ටෝස් අඳිනවා. ඒතර බීටා ගැලැක්ටෝස් අඳින්නේ කොහොමද? මේ කාබන් 4 මේ කාබන් 1 ඥා 2 3 5 උඩින් ඉන්නවනේ CH2OH right හොඳට මතක තියාගන්න 1 2 3 4 5 මෙතන 6 ගැලැක්ටෝස් වල සූත්‍රේ C6යි H12යි O6යි ග්ලූකෝස් වල සූත්‍රෙම තමයි කිසි වෙනසක් වෙන්නේ නැහැ හැබැයි පුතේ බීටා ගැලැක්ටෝස් අන්න එතන තමයි හොඳට මතක තියාගන්න ඕන කාරණා තියෙන්නේ බීටා කියන්නේ පුතේ පළමු කාබන් මත OH ඉන්නේ උඩ බීටා කියන්නේ මොකද්ද පළවෙනි කාබන් මත OH ඉන්නේ උඩ ගැලැක්ටෝස් නේ දැන් මතක කරගන්න ඇල්ෆා කියන්නේ මොකද්ද ඇල්ෆා කියන්නේ පළවෙනි කාබන් මත OH යට පළවෙනි කාබන් මත OH උඩ නම් ඒක බීටා බීටා ආකාරය එහෙනම් ගැලැක්ටෝස් නම් හතරවෙනි කාබන් මත OH උඩ දැන් ඔයාලට මතක ඇති ග්ලූකෝස් වල උනේ මොකද්ද හතරවෙනි කාබන් වල OH ඉදී යටනේ OH ඉදී යට ඒකයි ග්ලූකෝස් වල ගැලැක්ටෝස් වලදී පුතේ හතරවෙනි කාබන් වල OH උඩ බීටා ආකාරය කියන්නේ පළමු කාබන් මත OH පීඩන ආකාර විදිය. නම් පළමු කාබන් මත OH තියෙන්නේ උඩ නම් බීටා පළමු කාබන් මත OH තියෙන්නේ යට වුණොත් ඒක ඇල්ෆා වෙනවා. එහෙනම් දැනට ඉන්නේ බීටා ගැලැක්ටෝස්. එහෙනම් බීටා ගැලැක්ටෝස් නම් පළමු කාබන් මත OH උඩ හතරවෙනි කාබන් මත OH උඩ. දෙක යට OH. ඒ වෙනස් වෙන්නේ නැහැ. තුන උඩ OH. අනිත් හැමතැනම හයිඩ්‍රජන් දාගෙන යනවා. දැන් හරිනේ එතකොට මේ තමයි බීටා ගැලැක්ටෝස් දැන් අපි අඳුමු බීටා ග්ලූකෝස් right එතකොට බීටා ග්ලූකෝස් වල එනකොට ඔන්න ග්ලූකෝස් නේ හොඳට මතක තියාගන්න ඈ දැන් මෙතන CH2OH ඉන්නවා ඒක වෙනස් වෙන්නේ නැහැ CH2OH එතන ඉන්නවා දැන් ග්ලූකෝස් කියලා කොහොමද එන්නේ හතරවෙනි කාබන්ගේ යට ඉන්නේ OH නම් ග්ලූකෝස් හැබැයි පුතෝ දැන් ඉන්නේ බීටා ග්ලූකෝස් පුතේ බීටා ආකාරය කියන්නේ මොකද්ද බීටා ආකාරය කියන්නේ පළමු කාබන් මත OH ඉන්නේ උඩ එහෙනම් දෙක යට OH තුන උඩ OH අනිත් තැන් වල හයිඩ්‍රජන් හරිනේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ දැන් ජල අණුව ගැලවෙන්නේ කොහොමද පුතේ දැන් ජල අණුව ගැලවෙන්නේ මතක තියාගන්න මෙන්න මේ OH උයි අපි හයිඩ්‍රජන් ගමු යාගේ මෙන්න මේ OH උයි සම්බන්ධ වෙලා ජල අණුවක් ගැලවිලා යනවා මෙයාගෙන් හයිඩ්‍රජන් ගමු ඒක ප්‍රශ්නයක් නෑ කාගෙන්ද හයිඩ්‍රජන් ගන්න කියන්නේ රයිට් යන්න ජල අණුව හැර යන සිද්ධ වෙනවා දැන් ඇත්තටම තේරෙන්නේ මොකක් වෙන එකද ඔයාලා ඇත්තටම තේරෙන්නේ මේ ඔක්සිජන් එක්කන කරකිලා ඉල්ලා මෙන්න මෙතනට බන්ධනය හදා ගන්න ඕනේ නේ පළවෙනි කාබනුයි හතරවෙනි කාබන් අතර බන්ධනය හදා එහෙනම් මේක පොඩක් උඩින් යන්දනම් එක ස්ටෙප් එකක් උඩින් යන්දනම් හරි නේද ඒ කියන්නේ අපි මෙයාව ගන්නවා මේ උඩට එතකොට පුතේ මෙයා මෙහෙම ඕම උස්සන එතකොට එක මට්ටමට එනවා එක මට්ටමට ආවට පස්සේ බලන්න මෙන්න මේ ඉන්දිය කවුද පළමු කාබන් මත OH right අපි එක කඩලා අඳින්න බන්ධනය උස්සලා ගන්න ඕනෙත් නෑ අහම ඇන්දත් හරි කඩලා අන්න කැඩුවා බන්ධනය කැඩුවා මෙයා කැඩුවා මෙහෙම හැරෙව්වා මෙහෙම හැරෙව්වා දැන් අනිත් එක්කෙනාගේ ඉදියන්නේ මෙතන එහෙනම් එයාගේ සම්බන්ධයෙන් ඕන එහෙනම් මෙන්න ඉන්න අපේ ඉදුපු හයිඩ්‍රජන් මෙන්න ඉන්න අපේ ඉදුපු හයිඩ්‍රජන් දැන් බන්ධන මෙහෙම කැඩිලා හැදෙන්නේ නැහැ හොඳේ මම දැන් හරි විදිහ අඳිනවා අනිත්‍ය වෙනස් වෙන්නේ නැහැ පුතේ අනිත්‍ය වෙනස් වෙන්නේ නැහැ right දැන් බන්ධන මෙහෙම කඩලා අඳින්නේ නැහැ ඔය විදිහට අඳින්නේ නැහැ right ඔය අපි නිකන් normal අඳින්න දැන් මේක ඇත්තටම තියෙන ස්ටෙප් එක තමයි මෙයා මෙහෙම ඔක්සිජන් දැන් ඉන්නවා මෙතන උඩ ඉන්න එක්කෙනානේ මෙයානේ මම කිව්වා මෙයා උඩට අරන් ගිහලා මේ ජල අණුව පිට කරන්න කියලා. එතකොට බන්ධන නිර්මාණය වෙනවා මොනවම ලස්සන. පඩි පෙලක් ආකාරයට තමයි එන්නේ.
එතකොට මෙතන හයිඩ්‍රජන් ඉන්නවා. දැන් පැහැදිලිද? නොතනි වෙන් කරගන්න. රයිට්. මේක අර බන්ධනේ කඩලා අදින විදිය. මේ මෙතන මෙහෙම දැන් මේ තියෙන එක්කෙනා මෙහෙම බන්ධනේ මෙහෙම නවලා මෙතනට සෙට් කරන එකත් නවලා අදිනවා. රයිට්. එහෙම නැතුව අපිට පුළුවන් මෙයා මෙහෙම තියාගෙන මෙයා උස්සන්න. මෙයා උස්සතර ජලාණු ලස්සනට ගැලවිලා යනවා. ලස්සනට ගැලවිලා ගියාට පස්සේ මේ ඔක්සිජන් එක්ක මේ තියෙන කාබන් වල බන්ධනේ නිර්මාණය වෙනවා. අය මෙයා දැන් උඩින් ඉන්නේ. මෙයා දැන් උඩින් ඉන්නේ. එතකොට මෙතනින් නිර්මාණය වෙන සිද්ධ වෙනවා. ඉතින් අපිට මෙන්න මේ ආකාර දෙකෙන්ම පුතේ පෙන්වන්න පුළුවන් මොකද්ද? ලැක්ටෝස් අණු. ලැක්ටෝස් අණු අපිට පෙන්වන්න පුළුවන්. ජලාණු බහැරින් ගියාට පස්සේ. රයිට්. මම වෙන් කිරීමක් මෙතනින් කරේ. රයිට්. මෙතන වෙන් කිරීමක් කරේ. ලැක්ටෝස් අණු. පැහැදිලිද? දැන් මෙන්න මේ බන්ධනේ. මෙන්න මේ බන්ධනයට කියන්නේ පුතේ විශේෂ බන්ධනයක් බීටා. සහභාගී වෙච්ච දෙන්නම බීටා ආකාරයනේ. සහභාගී වෙච්ච දෙන්නම බීටා ආකාරයෙන් බීටා 1 ග්ලයිකොසිඩිය බන්ධනය. දැන් තමයි ලැක්ටෝස් නිර්මාණය වෙන ආකාරය. එහෙනම් බීටා 1 ග්ලයිකොසිඩිය බන්ධනය කියලා අපි ඒක හඳුන්වනවා. බීටා 1 ග්ලයිකොසිඩිය බන්ධනය. බීටා 1 ග්ලයිකොසිඩිය බන්ධනය. right හොඳට මතක තියාගන්න ගැලැක්ටෝස් උත් C6H12OI ග්ලූකෝස් උත් ඉතින් කොහමද C6H12OI. එතකොට මුදේ දැන් මේ දෙන්න එකතු වෙලා ජලාණුවක් බැහැර යනකොට ලැක්ටෝස් වල මොකද? දැන් සූත්‍රය අහලා නැහැ. කාබන් නම් වෙනස් වෙන්නේ නැහැ. ජලාණු දෙකක් නේ බැහැර යන්නේ. එතකොට C12යි H22යි O11. ඒ තමයි ලැක්ටෝස්. ඒ ජලාණු බැහැර ගියාට පස්සේ මුදේ 6 6 12යි H12යි 24යි 24න් දෙකක් අයින් වෙනවා. එතකොට 22යි. ඔක්සිජන් 6 6 12යි 12 එකක් අයින් වෙනවා ජලාණු වලට. එතකොට 11ක් ඉතුරු වෙනවා. C12යි H22යි O11යි තමයි ලැක්ටෝස් වල සූත්‍රය. එතකොට මෙතන තියෙන බන්ධනය බීටා 1 ග්ලයිකොසිඩිය බන්ධනය. right අද ගන්න ආකාර දෙකෙන් මම දැන් ඒක හොඳට බලාගන්න මෙතන බන්ධනේ නවුප එක මම කරේ. මේ බන්ධනේ අර මෙහෙම නැවුවා. අර තමයි සෙට් කරේ. right අපි ඊළඟට යනවා පුතේ විටමින් වලට. බලන්න ප්‍රශ්නේ විටමින් යන කාබනික සංයෝග වේ. මේවා සියලු ජීවිත අත්‍යවශ්‍ය පෝෂක වේ. විටමින් ප්‍රධාන වර්ගයෙන් කොටස් දෙකකට බෙදයි. උදාහරණ පුතේ විටමින් වර්ග නම් කීපයක් තියෙනවා. විටමින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒවා මොනවාද? විටමින් බෙදෙන ප්‍රධාන කොටස් දෙක මොකක්ද? ජලද්‍රාවී විටමින් සහ මේධද්‍රාවී විටමින්. මොනවාද පුතේ ජාති දෙක? ජලද්‍රාවී විටමින්. ජලයේ දිය වෙනවා. ජලද්‍රාවී විටමින. අනිත් එක මේධද්‍රාවී විටමින. විටමින් කියලා කියන්නේ ජලද්‍රාවී විටමින් සහ මේධද්‍රාවී. ඒතර ජලද්‍රාවී විටමින් තියෙනවා මේධද්‍රාවී විටමින් තියෙනවා. ජලයේ තියෙන විටමින් පුතේ විටමින් B හා විටමින් C. මේධද්‍රාවී විටමින් කියලා කියන්නේ පුතේ විටමින් A, D, E, K. right එතකොට මෙන්න මේ විටමින් 6 තමයි අපිට ප්‍රධාන වශයෙන්ම තියෙන විටමින්. ඇඩෙක් කියලා මතක තියාගන්න. ජලද්‍රාවී විටමින් 2යි, විටමින් B හා විටමින් C, මේධද්‍රාවී විටමින් 4යි A, D, E, K. එහෙනම් ජලද්‍රාවිතාව පදනම් කරගෙන තමයි විටමින් වල වර්ගීකරණය සිද්ධ කරන්නේ ඔතනදී. ජලද්‍රාවිතාව පදනම් කරගෙන. right ඊළඟ ප්‍රශ්නට එමු. ප්‍රශ්න අංක 2කට.
right එක් විටමින් වර්ගයේ පිළිබඳ පහත වගුව මගින් විස්තර කර ඇත. නමුත් එම වගුව අසම්පූර්ණ වේ. එම වගුව සම්පූර්ණ කරන්න. right හරියට ප්‍රශ්නෙත් එක්කම උත්තර තියාගෙන යන්න ඔයා උත්තර ලියන්න යන්න ඕනේ. right හරිද? වගුව ගහගෙන තියෙන්න ඕන මේ වෙලාවට. පුරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයා වගුව ගහන් තියෙන්න ඕනේ. ඒක ලියාගෙන යන්නයි දැන් වැදගත් වෙන්නේ. right පළවෙනි එක විටමින් A. right මට කියන්න පුතේ විටමින් A. දැන් සාමාන්‍යයෙන් විටමින් A ඕන ඉතින් ගෑල්ලාමේ සාමාන්‍ය පුතේ මේ පළතුරු වර්ග, එළවලු වර්ග වැඩිපුර කන්න ඕන. ඒකට හේතුව තමයි දැන් ඇත්තටම මේ ඕගොල්ලන්ගේ මේ සමේ පැහැ විශේෂයෙන් මේ අපිච්චද පටකවල ලස්සන ස්වභාවය අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ ඔය කියන ලස්සන පවත්ත ගන්න. ලස්සන පවත්ත ගන්න ඉතින් ඔය විටමින් වර්ග අනිවාර්යෙන් ඕන. ඔයගොල්ලන් දන්නවා අත විවිධ જાතියේ විටමින් ආලේපන එහෙම කඩේ ගන්න තියෙනවා. ඒවා ඉතින් ගන්නවා. right ඉතින් ඔය විටමින් ටික සාමාන්‍ය උදාහරණයක් විදිහට අපි කතා කරමුකෝ කැරට් කියලා. කැරට් වල විටමින් A තියෙනවා හොඳට. right බීටා කැරොටින් කියලා තියෙනවා. ඒකට ඒකෙන් අපිට විටමින් A බහුල ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් කැරට් ඉතින් අපි සාමාන්‍ය මතක ඇති උරච්ච කළ මූණේම ගන්නවා. right උරච්ච කළ මූණේම ගාන කැරට් එහෙම මූණට අවශෝෂණය කර ගන්නවා විටමින් D. එහෙම වෙනවා කියලා හිතනෝනේ. right ඉතින් ඔය මූණට ගාන කැරට් ටිකම ආයි මූණේ මූණේ ඉතින් කන්නේ. ඉතින් අවුලක් ඇති නැහැ කැරට් මේ දවස් දැන ගන්නත් එක තියෙනවනේ නේ. ඒතකොට ඇඟ ඇතුලේදී ඒ කැරට් ටික ජීර්ණය කරගන්න පුළුවන්. right මම ඊළඟට කිව්වේ. එතකොට දැන් විටමින් A කියන එක අපිට වැදගත් වෙන්නේ මොකටද? එක. right එතන ලියා ගන්න විටමින් A වැදගත් වෙන පළවෙනි එක අහනවා අපින් ප්‍රයෝජන එක. අපිච්ඡද සෛල නැත්නම් අපිච්ඡද පටකවල ක්‍රියාකාරීත්වය පාලනය. අපිච්ඡද පටකවල ක්‍රියාකාරීත්වය පාලනය. අපිච්ඡද පටකවල ක්‍රියාකාරීත්වය පාලනය. දැන් අපිට පෙනීමට වැදගත් වන දෘෂ්ටි වර්ණකයක් තියෙනවා. ඒ පෙනීමට වැදගත් වන දෘෂ්ටි වර්ණකය තමයි පුතේ රෙඩොක්සින් කියන්නේ. ඒ රෙඩොක්සින් කියන දෘෂ්ටි වර්ණකය නිෂ්පාදනය කරන අපිට විටමින් A ඕන. එහෙනම් ලියන්න ඊළඟ එක පෙනීමට වැදගත් වන දෘෂ්ටි වර්ණකයක් වන රෙඩොක්සින් පෙනීමට වැදගත් වන දෘෂ්ටි වර්ණයක් කියන රෙඩොක්සින් වර්ණ නිෂ්පාදනයට රෙඩොක්සින් පෙනීමට වැදගත් වන දෘෂ්ටි වර්ණයක් කියන රෙඩොක්සින් වර්ණ නිෂ්පාදනයට. right මේ විටමින් A වල තියෙන කාර්බාරය වගේ ඒවා right ඊළඟට අහන ප්‍රබව. දැන් විටමින් A තියෙන මොනවාද? විටමින් A තියෙන දේ මම කිව්වා කැරට් තියෙනවා. එහෙනම් ලියන්න කැරොටින් වර්ණයේ අඩංගු වන කැරොටින් කැරොටින් කියන්නේ වර්ණකයක්. කැරොටින් වර්ණයේ අඩංගු වන කහ පැහැති එළවලු සහ පළතුරු. කැරොටින් වර්ණයේ අඩංගු වන කහ පැහැති එළවලු සහ පළතුරු. ඊළඟට කිරි ආහාර මාළු බිත්තර. කිරි ආහාර මාළු බිත්තර. මේවා සාමාන්‍ය දැනීමට මතක තියාගන්න ප්‍රධාන වශයෙන්. කිරි ආහාර මාළු බිත්තර. ඊළඟ පුතේ එතන අහන ඌනතා ලක්ෂණ. දැන් ඌනතා ලක්ෂණයක් කියලා ගත්තාම අපිට මොකද ගන්න පුළුවන්? යම් කිසි අඩුපාඩුවක් හින්දා ඇතිවෙනා වූ රෝගයක් ඌනතා ලක්ෂණයක්. අපිට රෝගයක් වෙන්නත් පුළුවන්, ඒක අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්. ඉතින් විටමින් A නැති වුණාට පස්සේ හැම වේලෙනවා. ඌනතා රෝගයක් හැම වේලෙනවා. ඊට පස්සේ නිශාන්තතාව කියලා තවත් රෝගයක් තියෙනවා. ඒනවා තමයි ඌනතා රෝග, ඌනතා ලක්ෂණ. right නිශා අන්ධතාව. right ඊළඟ සම වියලීම. නිශා අන්ධතාව සම වියලීම. right ඊළඟ විටමින් එක විටමින් D වැදගත්ම විටමිනයක්. ඔස්ටියෝපොරොසිස් කියලා රෝගයක් අහලා තියෙනවද? ඔස්ටියෝපොරොසිස් රෝගය කියන්නේ මොකද? මේ
සුදු වෙලා තමයි යන්න වෙන්නේ right ඔස්ටියෝ කොන්දේ ඊට පස්සේ මේ ඔස්ටියෝපොරොසිස් අස්ථි දුර්වල වීමක් right එහෙනම් විටමින් D උණුදා රෝගය ගැන කතා කරලම එයාගේ අපිට තියෙන ප්‍රයෝජන ගැන කතා කරොත් ශරීරයට කැල්සියම් අවශෝෂණය වැඩි වශයෙන්ම දායක කැල්සියම් ෆොස්ෆරස් අවශෝෂණය වැඩි වශයෙන්ම දායක වෙන්නේ පුතේ මේ විටමින් D පැහැදිලිද right කියන්නේ දත්ත අස්ථි වල වර්ධනයට අපිට අවශ්‍ය වෙන විටමින් D කියන්නේ මෙහෙම කැල්සියම් අවශෝෂණය වැඩි කිරීම දත්ත අස්ථි වර්ධනයට දායක වීම ෆොස්ෆරස් අවශෝෂණයට උපකාරී වීම දැන් කැල්සියම් නම් ගොඩක් කියලා දෙනවා මස් මාළු කිරි විතර කියලා ලියාගත්තට අවුලක් නැත්තේ නේ මස් මාළු ආයහන ප්‍රබව මස් මාළු කිරි විතර සත්ව අක්මා right මතක තියාගන්න විශේෂයෙන් උදේවරුේ සූර්යාලෝකයේ ඉන්නකොට සූර්යාලෝකයේ තියෙන විටමින් සූර්යාලෝකයේ තියෙන UVC උදේ මතක තියාගන්න UVA කිරණ මගින් අපගේ ශරීරයේ සමේ නිෂ්පාදනය වෙන මොනවද උදේ විටමින් D කියන සූර්යාලෝකයේ මගින් සමේ විටමින් D සංශ්ලේෂණය වේ සූර්යාලෝකයේ මගින් UVA මගින් විටමින් A සංශ්ලේෂණය වේ සූර්යාලෝකයේ මගින් විටමින් A සංශ්ලේෂණය වේ right හරි එතකොට ප්‍රබව හරි ඊළඟට ලියන්නේ මොකද්ද රෝග ලියන රිකට්සියාව රිකට්ස් කියලා කියනවා අස්ථි පුතේ මෘදු වෙලා විකෘති වෙනවා අස්ථි මෘදු වීම අස්ථි විකෘති වීම රිකට්සියාව රිකට්ස් කියලා රෝගය කියලා කියනවා රිකට්සියාව වචන ඇහෙනවනේ රිකට්සියාව අයියන්න බෑනේ right රිකට්සියාව පැහැදිලිනේ රිකට්සියාව අස්ථි මෘදු වීම අස්ථි විකෘති වීම ඇලින් කියලා පිටි જાතියක් තියෙනනේ ඇලින් පිටි වල බලන්න විටමින් D තියෙනවා මොකෝ ඇලින් පිටි වල වැඩිපුර කැල්සියම් තියෙනවා කැල්සියම් අවශෝෂණය කරගන්න අපිට විටමින් අවශ්‍ය වෙනවා මේකයි තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් මම නම් මස් මාළු කරවල උනත් කන්නේ නැහැ නිර්මාංශ කෙනෙක් ඉතින් මේ මට අවශ්‍ය කරන පෝෂණය මම කිරි වලින් ගන්නවා එළවලු පළතුරු වලින් ගන්නවා පුළුවන් තරම් ධාන්‍ය වර්ග වලින් ගන්නවා ඉතින් මස් මාළු නොකන එකෙන් මම ලොකු ආධ්‍යාත්මික සොයක් ඇත්තම ලබනවා. හින්දා ඒක මා තුළ රුධිරේ පවා තියෙන ඇත්තම ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් මෙහෙමයි විටමින් ගන්න හැමතිස්සම අපිට මේ සත්තුන්ගේ මස් කන්න ඕනේ නැහැ. අතේ පිරිත් නූලක් බැඳගෙන අපි සතෙක්ගේ මසක් කනවා දානෙදී. හැදෙන්නේ මාළු කැලක් කනවා. ඉතින් අතේ පිරිත් නූල බලන්නත් නැහැ කිව්වා. ඉතින් අපි පංචශීලයේ සමාදන් වෙනවා පාණාතිපාත වෙනවනේ සික්ඛාපද සමාදියාමි කියලා දවසට දෙපාරක් හරි එකපාරක් හරි. ඉතින් තුන් වේලටම කුකුල් මස් කාලා තියෙනවා. ඉතින් ඕකද පංචශීල රකින්නවා කියන්නේ. සත්තු හැමෝම තමන්ට හිරයක් කරනට කැමති නැහැ මුති. මේක තමයි ඇත්ත. සතුන් කවුරුත් කැමති නැහැ තමන්ට හිරයක් කරන්න. ඉතින් අපි සත්ත්ව මාංශ ලබා ගැනීමෙන් අපිට අවශ්‍ය කරන විටමින් උණුදාව සපුරා ගන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක හරියට මවමරා අපිට අවශ්‍ය දේ ගන්නවා වගේ වැඩක්. ඉතින් එහෙම හොඳ නෑ. සතුන්ගේ මස් පුළුවන් තරම් නොකා ඉන්න. හරිද? ඒ වගේ දේවල් අපිට ගැලපෙන දේවල් නෙමෙයි. පැහැදිලිනේ? එතකොට කිරි ආහාර වැඩලක් ඇත්තේ නෑ විටමින් අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්.
එළවලු පළතුරු දාන්න ගන්න. විටමින් විශේෂයෙන් පළතුරු වර්ග බොහෝමයක විටමින් වර්ග අන්තර්ගත වෙනවා. පැහැදිලිනේ? එතකොට ඒක හරියි. එහෙනම් අපි යමු විටමින් E. විටමින් E සෑහෙන වැදගත් එකක් පොතේ. විටමින් E කියන එක විටමින් K, right? විටමින් K වැදගත් වෙන්නේ පුතේ රුධිරය කැටි ගැසීම සඳහා විටමින් K අත්‍යවශ්‍ය නම් අපිට තියෙන ප්‍රයෝජනය රුධිරය කැටි ගැසීම සඳහා. රුධිරය කැටි ගැසීම සඳහා අවශ්‍ය සංඝටක නිපදවීමට. රුධිරය කැටි ගැසීම සඳහා අවශ්‍ය සංඝටක නිපදවීම. ඒක තමයි අපිට අවශ්‍ය කරන ප්‍රයෝජනය. right? ඊළඟට අහන්නේ අපි ප්‍රභව. ඊළඟට අහන්නේ මොකද්ද? ප්‍රභව. දැන් සාමාන්‍ය විටමින් K තියෙන මොකද පලා වර්ග සත්ව අක්මා වගේ දේවල් වල විටමින් K වැඩිපුරම තියෙනවා. පලා වර්ග හොඳට කන්න ඕනේ ගොඩුගල මුහුණ වෙන්න වගේ ඒවා තම්පලා මඤ්ඤකපොළ හරි කමන්නේ කන්න පුළුවන්. right? පලා වර්ග සත්ව අක්මා විටමින් K. right? ඊළඟ ආහාර උණත ලක්ෂණ. දැන් මෙහෙමයි. දැන් තුවාලයක් වුණාට පස්සේ රුධිරය ඉක්මනින් කැඩි නොගැසුනොත් මොකද වෙන්නේ? රුධිරය ගලාගෙන ගිහිල්ලා ඇඟේ තියෙන රුධිර පීඩනය අඩු වෙලා පුතේ අපිට පේන් වෙන්න පුළුවන්. ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න පුළුවන්. ඒතකොට රුධිර පීඩනය අවම වෙලා අපිට ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් රුධිරය වහනය වෙනකොට රුධිරය වහන වීම නවත්තන්න ඕනේ. ඒක තමයි දැන් තුවාලයක් ඇතුළට පස්සේ අර කබලක් වගේ ඉන්නේ. ඒක තමයි. එතකොට රුධිරයේ කැටි ගැසීම වැළැක්වීමට ඒ කියන්නේ රුධිරයේ කැටි ගැසීම සිදු නොවුනොත් ලොකු ප්‍රශ්නයක්. එහෙනම් මේකේ ඌනතා ලක්ෂණය මොකද්ද? රුධිරයේ කැටි නොගැසීම. ඌනතා ලක්ෂණය රුධිරයේ කැටි නොගැසීම. නැත්නම් රුධිරයේ කැටි ගැසීමට දිගු කාලයක් ගත වීම. ඔය තමයි විටමින් K නැත්තම්. හරි භයානකයි. දැන් සමහර ළමයි ඉන්නවා කරපිංච කැල්ලක්වත් කන්න. එහෙම කරන්න එපා. කොටු ගල පුණු වෙන්න කන්න ඕනේ. පලා වර්ග කන්න ඕනේ. රයිට්. ඊළඟට විටමින් E. ඔන්න. යාළුවා ළමයි වැඩිපුරම අවශ්‍ය වෙන එක. විටමින් E. right? ඔයගොල්ලෝ දන්නවා විටමින් E අපේ සමේ ක්‍රියාකාරීත්වයට ගොඩක් වැඩගත් වෙනවා විටමින් A වගේම. right? එහෙනම් විටමින් E මොකක්ද එනවා? යන්න. අපිච්ඡේද පටකල ක්‍රියාකාරීත්වයට. කෙස්නිය සම වර්ධනයට. අපිච්ඡේද පටකල ක්‍රියාකාරීත්වයට කෙස්නිය සම වර්ධනයට. කෙස්නිය සම වර්ධනයට. right? ඊළඟ පුතේ ප්‍රතිඔක්සිකාරක සංයෝගයක් ලෙස එහෙම දාන්න. ප්‍රතිඔක්සිකාරක සංයෝග. ප්‍රතිඔක්සිකාරක පිළිබඳව අපි ඉගෙන ගන්නවා පුතේ ස්වභාව නිෂ්පාදන කොටස් වලදී. right? ප්‍රතිඔක්සිකාරක සංයෝගයක් ලෙස. ප්‍රතිඔක්සිකාරක සංයෝගයක් ලෙස. right? ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ඒකේ ප්‍රභව ගැන. ඉතින් පලා වර්ග ධාන්‍ය වර්ග ඊළඟ මාගරින් වගේ ඒවල තියෙනවා. විටමින් E ඔය මේ ඇස්ට්‍රා මාගරින් වල එහෙම කියන්නේ. පලා වර්ග ධාන්‍ය වර්ග මාගරින්. බටර් මාගරින් දෙකම එකට හොඳ නෑ හොඳේ. කන්න හොඳම නැති දේවල් ඉතින්. right ඊළඟ උණතා රෝග ලියන්න. කෙස්නිය සම වර්ධනය වීම දුර්වල වීම. කෙස්නිය සම වර්ධනය වීම දුර්වල වීම. කෙස්නිය සම වර්ධනය වීම දුර්වල වීම. right එහෙනම් විටමින් E සම්බන්ධයෙන් හරි. ඊළඟ අවසාන ප්‍රශ්නේ අපේ තියෙන්නේ පිෂ්ඨ හඳුනා ගැනීම සඳහා සිදු කරන අයඩින් පරීක්ෂා සංක්ෂිප්තව ලියා ගන්න. කෙටි. එතකොට පුතේ පිෂ්ඨ අඩංගුවන ආහාරය කියලා හිතන්න. මේ අපි පාන් කෑල්ල. right ඔහොම හිතන්න පාන් කෑල්ල. පා right මේ තමයි අයඩින් ද්‍රාවණය. අයඩින් ද්‍රාවණය. අයඩින් ද්‍රාවණය හොඳට අහන් ඉන්න මොකක්ද මම කියන්නේ නේද? right අයඩින් කැට අයඩින් සොලිඩ් එක අරගෙන එයා දිය කරනවා පොටෑසියම් අයඩයිඩ් වල ඒක ඔස්සේ අපිට හැදෙනවා පොටෑසියම් අයඩයිඩ් Ki3 පොටෑසියම් අයඩයිඩ්. ඒතර පොටෑසියම් අයඩයිඩ් තමයි පුතේ අපි කියන්නේ අයඩින් ද්‍රාවණය කියලා. පොටෑසියම් අයඩයිඩ් තමයි අපි අයඩින් ද්‍රාවණය කියලා කියන්නේ. මෙයා කහ දුමුරු පාටයි. කහ දුමුරු පැහැයි. right අපි පාන් කෑල්ලට
මේකෙන් drop එකක් දාන්න පොඩි. මෙතන දම්නිල් පැහැයක් ඇති වෙනවා. එච්චර. ඔන්න පිෂ්ඨ අන්වය නියම පරීක්ෂා. ඒ කියන්නේ මේ තියෙන්නේ පිෂ්ඨ ආහාරය පිෂ්ඨයක් අයඩින් ද්‍රාවණයෙන් පොට්ටක් අරගෙන මෙතන දැම්මට පස්සේ දම්නිල් පැහැයක් අපිට බලාගෙන ඉන්න හැකියාවක් තියෙන තාමත්ම සරලයි. එතකොට ආගෙන අහන්නේ පිෂ්ඨ අන්වයන් සඳහා සිදු කරන අයඩින් පරීක්ෂාව සංක්ෂිප්තව ලියාලා නම් පිෂ්ඨ අඩංගුණ ආහාරයක් අයඩින් ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරන විට දම්නිල් පැහැයක් අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලි නේද? එහෙනම් අපි මේ අවසන් වෙන්නේ Voyager 3 මේ යන ගමන මේ විදිහට වල ගියාම හොඳ පැහැදිලිව පගේ පන්ති තුල සුරක්ෂිතයි කියන්නේ. රයිට්? එහෙනම් පුතේ Voyager 3 පේපරේ මේ වෙලාවේ අවසන් වෙනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි බුදු සරණයි දෙවියන්ටයි පරිස්සමින් ඉන්න.